අනුපාතයක් භාගයකින් දැක්වීම කරා ඊට පස්සේ අපි අනුපාතයකට අනුව බෙදා දැක්වීම. මතකයි නේද මේක වගන්ති ලියන විදිය? මුදල් බෙදුව අනුපාතය ගත්තා. ඊට පස්සේ අනුපාතයේ පදවල එකතුව ගත්තා. ඊට භාගයක් ලෙස ලියලා තමයි මුදල හෙව්වෙනේ. ඒ විදිහටනේ හැදුවේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ අර පොඩි වෙනසක් වුණා නේද මේ ව්‍යාපාරයක් වගේ දෙයක් පටන් ගද්දී මුදල් වෙන වෙන අවස්ථාවලදී නැත්නම් එකම විට දාන්නේ නැතුව එක්කෙනෙක් ජනවාරි මාසයේ දානවා තවත් කෙනෙක් පෙබරවාරි අප්‍රේල් වගේ දානවා. ඒතර අනුපාතේ හොයාගන්න මේ යෙදූ මුදල එතන ಗುಣ කරන්න කියලා අපි ඉගෙන ගත්තා නේද? ඒක කරාද පුතේ ඔයාලට? යෙදූ මුදල් බෙදූ අනුපාතයෙන් ಗುಣ ඔව් මෙතන නේද? යෙදූ මුදල අනුව සරල කරලා ගත්තා. නෑ මේක නෙමෙයි. යෙදූ මුදලින් ಗುಣ කරලා ගත්තද මේ මුදල් යොදවා තිබූ කාලයෙන් ಗುಣ කරලා අනුපාතය හැදුවද? නැද්ද? ව්‍යාපාරය සඳහා ආයෝජනය කර මුදල යෙදූ මුදල් යොදවා තිබූ කාලයෙන් ಗುಣ කරලා අනුපාතය හොයන්න කියලා එකක් කරාද? නෑ සර්. නෑ නේද? ඒක කොටස නෑ. හරි මම හිතුවා ඒක කරලා තියෙන්නේ කියලා ඔයාලා. හරි. එතනත් එක තමයි එහෙනම් අපිට තියෙන්නේ අපි කරලා තියෙන්නේ මේ මුදල් යෙදූ අනුපාතයට අනුව ගාන හදපු එක විතරයි. හරි මේකෙන් මම මොන හරි වැඩ දුන්නද? නෑ සර්. එහෙනම් මෙන්න මේ ගානෙම තව පොඩ්ඩක් ඉස්සරහට තියෙන්නේ මෙන්න මෙහෙම අනුමාත්‍රිකාව ලියලා කරමුකෝ. ලියා ගන්න මේ විදිහට. වෙනස් කාල ප්‍රමාණ සඳහා වෙනස් කාල ප්‍රමාණ සඳහා මුදල් ප්‍රමාණය ඒක චුට්ටකයි කියන්නකෝ. වෙනස් කාල ප්‍රමාණ සඳහා මුදල් යෙදූ විට ලාභ බෙදීම හරි නේද? වෙනස් කාල ප්‍රමාණ සඳහා මුදල් යෙදූ විට ලාභය බෙදීම. බලමු මොකක්ද මේ වෙනස් කාල ප්‍රමාණ කියලා කියන්නේ කියලා. ප්‍රශ්නයක් එක්කම කරමු මේක. ලියාගන්න පළවෙනි ප්‍රශ්නය. නිමල් රුපියල් 20000ක් යොදා .
රුපියල් 20000ක් යොදා ජනවාරි මාසයේ රුපියල් 20000ක් යොදා ජනවාරි මාසයේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ඒකටම ලියන්න ඊට මාස දෙකකට පසු ඊට මාස දෙකකට පසු සුනිල් රුපියල් 30000ක් යොදා ව්‍යාපාරයට සම්බන්ධ වේ. ව්‍යාපාරයට සම්බන්ධ වේ. ඒකටම ලියන්න වසරකට පසු රුපියල් 36000ක ලාභ මුදලක් ලැබීය. තාම මම ප්‍රශ්නේ දුන්නේ නැහැ. මෙන්න ගාන යන සිද්ධියයි දුන්නේ. සර් රුපියල් 36000ක ලාභ මුදලක් ලැබීය. ලාභ මුදලක් ලැබීය. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් ලැබුණු ලාභය කියන්නේ. හරි 36000 කියන්නේ. අපි චුට්ටක් මෙතන මේ වාක්‍ය පොඩ්ඩක් තේරුම් ගමු. මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් බලන්න මේ නිමල් කියන කෙනා රුපියල් 20000ක් දානවා. හරි? එයා 20000ක් දාලා ජනවාරි මාසයේ ව්‍යාපාරය ආරම්භ කරන ලදී කියලා කියනවා. ඒ කියන්නේ මේ නිමල් තනියම නේද ව්‍යාපාරය පටන් ගන්නෙ. මේ නිමල් කියන කෙනා තනියම තමයි ව්‍යාපාරය පටන් ගත්තේ රුපියල් 20000ක් දාලා. හරි? එතකොට ඊට මාස දෙකකට පස්සේ තමයි මේ සුනිල් කියන කෙනා එන්නේ. අරයා ව්‍යාපාරය පටන් ගත්ත 20000යි. ඊට මාස දෙකකට පස්සේ සුනිල් තව රුපියල් 30000ක් යොදලා ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට පුතේ දැන් ඔය මුදල් යෙදූ අනුපාතයට, ඒ කියන්නේ 2000 20000 30000ට ලාභයේ බෙදුනොත් නම් වැරදි. මොකද හේතුව අපි අර කලින් හදපු ගණන් වල ගැටලුවක් නැහැ පුතේ. මෙතන මේ මුදල් යෙදූ අනුපාතයට මොකද නිමල් 40000ක් දැම්මා, ඊට පස්සේ සුනිල් 60000ක් දැම්මා. ඒක මුදල් යෙදූ අනුපාතයට අපි මුදල බෙදුවා, ලාභ මුදල බෙදුවා. ඒතර ප්‍රශ්නයක් නැහැ. මොකද මේක වල දෙන්නම එකම අවස්ථාවේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. නිමල් 40000යි සුනිල් 60000ක් යොදා ව්‍යාපාරය ආරම්භ කරා. ඒක දෙන්නම එකට එකතු වෙලායි පටන් ගත්තා. හැබැයි මෙහෙම ගණන් වල දෙන්නම එකට එකතු වෙන්නේ නැහැ. මුලින්ම එක්කෙනෙක් ආරම්භ කරලා ඊට මාස ගානකට පස්සේ තමයි දෙවෙනි අය ඉන්නේ. එතකොට මුදල් යෙදූ අනුපාතයට ලාභය බෙදුවොත් අර මුලින්ම සම්බන්ධ වුණ කෙනාට අවාසි. මොකද එයා තනියම මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. ඒකට එයාට ඒක අවාසියක්. ඒක නිසා පුතේ අපි මේකදී මෙන්න මෙහෙම හදාගන්න. ඒ අවාසිය එක වැරද්ද හදාගන්න ආයෝජන නැත්නම් යොදවන මුදල වැඩි කරනවා පුතේ මුදල් යොදවා තිබූ කාලයේ. හරි? මුදල් යොදවා තිබූ කාලයෙන් වැඩි කරගන්න.
අපි බලමු ඇයි මෙහෙම කාලයෙන් වැඩි කරගන්නේ. එතකොට මොකද වෙන්නේ කියලා බලමු. මේක මම චුට්ටක් පස්සට දාන්නම්. මම මේකට ප්‍රශ්නේ දුන්නේ නෑනේ. ඉලක්කම් කියලා දාගමු. හරි ඔක යටතේ පළවෙනි ප්‍රශ්නය. ලාභයේ බෙදිය යුතු අනුපාතය සොයන්න. පළවෙනි ප්‍රශ්නය ලාභය බෙදිය යුතු අනුපාතය සොයන්න. හරි. මේ ලාභයේ බෙදිය යුතු අනුපාතය හොයන්න තමයි මේ යොදවන මුදල් යොදවා තිබූ කාලයෙන් අපි ගුණ කරලා ගන්න. හරි. දැන් බලන්න එහෙනම් පුතේ මේ ඔන්න හදන විදිය අනුපාතයෙන් අපි දැන් ගන්න ඕනේ. අනුපාතය සමානයි මුලින්ම ඉන්නේ නිමල් නේද? නිමල් අනු අනිත් කෙනා සුනිල්. දැන් නිමල් කොච්චර යෙදෙව්වද? රුපියල් 20000ක් යෙදුවා. එහෙනම් ඉන්න ලියනවා 20000 මේක තමයි පුතේ යොදවන මුදල. මේකමයි යොදවන මුදල තියෙන එක ලිව්වා. මේ යොදවන මුදල වැඩි කරන්න කියලා කියනවා මුදල් යොදවා තිබූ කාලය. මුදල් යොදවා තිබූ කාලය කියන්නේ පුතේ මේ බලන්න මේ ගාණි කියනවා. වසරකට පසු රුපියල් 36000ක ලාභ මුදලක් ලැබී. මේකෙදි ගණනය කරන්න පුතේ වසරක් ගැන තමයි අපි කතා කරන්නේ. දැන් මෙයා ජනවාරි මාසේ පටන් ගත්තා නම් වසරක් අවසන් වෙනවා කියන්නේ මාස නැත්නම් දෙසැම්බර් මාසෙට එනකන් යනවනේ. ඒ කියන්නේ මාස කීයක් ගත වෙනවද? ජනවාරි මාසෙ ඉඳලා දෙසැම්බර් මාසෙට මාස 12යිනේ. මොකද මෙයා ජනවාරි මාසේ තමයි ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ. ඒතර ලාභය ලැබෙන්නේ රුපියල් 36000 මාස 12කට පස්සේ. එහෙනම් පුතේ මේ 20000 ගුණ කරන්න උනා මාස 12න්. හරි මේක තමයි මුදල් යොදවා තිබූ කාලය. ඒතර 20000 ගුණ කිරීම 12. මේක අනිවාර්යෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් අනුපාත ලකුණ දැම්මා ඊට පස්සේ සුනිල්ගේ 30000යි. හැබැයි 30000 ගුණ කරන්නේ 12ෙන්ද? එයා මාස 12ක් ඉන්නේ නෑ. මොකද එයා ඉන්නේ මාස 2කට පස්සේ. ඒතර මාස 10යි මාස. අන්න රයිට්. ඒ මාස 2කට පස්සේ කියන්නේ අර 12න් දෙකක් අඩු වෙන්න ඕන. ඒ කියන්නේ 10යිනේ. එයාට මාස 10යි. දැන් අපි පුතේ මේක සරල කරන්න ඕන. අනුපාතය මෙහෙම තියාන හදන්න බෑනේ. මේක තමයි අනුපාතය හදන ක්‍රමය. යදූ මුදල් යොදවා තිබූ කාලයෙන් ගුණ කරලායි ගන්න. පුතේ සරල කරද්දී වැඩි කරන්න යන්න එපා. මුලින්ම දෙපැත්තේ තියෙනව කපා ගන්න. බිංදු කපා ගන්න. ලේසි. දැන් මෙතන බිංදු හොඳට අහගන්න පුතේ ලියන්න එපා එකටම. 20000යි බිංදු 4ට මෙතන 30000යි බිංදු 4 කැපිලා යනවා. right? ඉතුරු වෙන්නේ දිලුම් 2 වැඩි කිරීම 12කින්. හරිනේ? 90 එහා පැත්තේ 3 වැඩි කිරීම 10කින්. තාමත් වැඩි කරන්න එපා පුතේ. දෙපැත්තම බෙදන්න පුළුවන් තරම්. මේ දෙපැත්තම බෙදෙන ඉලක්කමක් දෙකෙන් බෙදනවා නේද? ඔව් සර්. එහෙනම් මම දෙකෙන් බෙදනවා. 12 බෙදනවා. තුනෙනුත් බෙදන්නත් පුළුවන් නේද? දෙකෙන් බෙදන්නත් පුළුවන් තුනෙන් බෙදන්නත් පුළුවන්. හරි මම දෙකෙන් බෙදලා ඉන්නම්. right. එහෙනම් බලන්න පුතේ දෙකෙන් බෙදද්දී මෙතන මේ දෙකට දෙක කපලා දාගත්ත හැකි. මෙතන ඊට එහා පැත්ත පුතේ 10 ගෙන ඉලක්කම බෙදනවා නේද දෙකෙන්? දෙකට දෙකේව 1යි 10 දෙකට බෙදුව 5යි. පුතේ මේ පැත්තේ 1යි බෙදන්න පුළුවන් දෙකම එකපාර බෙදන්න බෑ. මේ 2යි මේ 2යි දෙකට දෙක බෙදාගත්තා. මෙතන 10යි 2යි බෙදාගත්තා. එතන බලන්න පුතේ ඉතුරු උනේ මේ පැත්තේ 12 90 අනිත් පැත්තේ 3 වැඩි කිරීම 5 කියලා නේද? තවත් බෙදෙනවා දෙපැත්තම. කීයෙන්ද බෙදෙන්නේ? 3. 3ෙන් බෙදෙනවා පුතේ. good. 12ක් 3ෙන් බෙදෙනවා. 3 වැඩි කිරීම 5 කියන එකත් 3ෙන් බෙදෙනවා. 12 3ට බෙදෙනවා. 4යි 90
පුතේ මේ පැත්ත 3ට බෙදද්දී 3යි 3යි කපා ගත්ත හැකි නේද? ඔන්න 3ට 3 කපා ගත්තා. ඒතර ඉතුරු වෙන්නේ 5. මෙන්න එහෙනම් මුදල් බෙදන අනුපාතය. මේක සරල කරන්න බෑනේ. 4/5. නේ නිමල් කියන කෙනාට 4ක් දෙද්දි සුනිල් කියන කෙනාට 5ක් දෙන්න ඕනේ. ඒ මොනවද කරපු වැඩේ? මුදල් බෙදන අනුපාතය හොයන්න යෙදුව මුදල මුදල් යොදවා තිබූ කාලයෙන් ගුණ කරලායි ගන්නෙ. රයිට්? හදාගමු පුතේ මේක. පැහැදිලිව ලියා. අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න පුතේ. සර් ඔව්. කියන්නේ. සර් අර 12යි 3 ගුණ කිරීම 5යි දෙකම 3න්මනේ බෙදලා තියෙන්නේ. ඒ දෙකම එකම සංඛ්‍යාවකින්ද බෙදන්න ඕන. ඔව්. very good. හොඳ ප්‍රශ්නයක්. දෙකම එකම සංඛ්‍යාවකින් පුතේ බෙදන්න පුළුවන්. ඒ කියන්නේ වම් පැත්තේ තියෙන ගාන දෙකෙන් බෙදුවා නම් අනිවාර්යෙන් දකුණු පැත්තත් දෙකෙන් තමයි බෙදන්න ඕනේ. වෙන ඉලක්කමකට මාරු වෙන්න බෑ. මෙතනත් 12 මම 3ෙන් බෙදුපු නිසා අනිවාර්යෙන් අනිත් පැත්තත් 3ෙන් තමයි බෙදෙන්න ඕනේ. ඒතර අපි ඉලක්කම තෝරගන්න ඕනේ දෙපැත්තෙම බෙදෙන සංඛ්‍යාවක්. නැත්නම් වැරදෙනවනේ. හරි. අශේන්. හරි සර්. හරි සර්. හරි. තව ලියනා ඉන්නවද? හරි නේද? අපි තව ගානක් මේකට හදමු. මේකේ පුතේ දැන් අර ඉතුරු ටික හදන්නේ කොහොමද? දැන් ඉතුරු ප්‍රශ්නේ දුන්නේ නැහැ. දෙන්නට ලැබෙන මුදල හොයද්දි දැන් රුපියල් කීයක්ද බෙදා ගන්න හදන්නේ? කීයද බෙදන්න හදන්නේ? 36000. 36000. ලැබූ ලාභ මුදල තමයි බෙදන්න හදන්නේ. එතකොට මේ 36000 තමයි මේ 4/5 කියන අනුපාතයට බෙදන්න ඕනේ. අපි ඒකත් කරලා මෙමු කොහෙතනින් ප්‍රශ්නේද සම්පූර්ණ කරලා ඉමු. රෝම ඉලක්කම් 2 එක් පුද්ගලයන්ට ලැබෙන ලාභ මුදල සොයන්න. එක් පුද්ගලයාට ලැබෙන ලාභ මුදල සොයන්න. ඊට අර කී සතිය අපි හදපු අර පියවර ටික අනුගමනය කරන්න ඕන. ඒතර මුලින්ම ලියන්න ඕන ලාභයේ බෙදිය යුතු අනුපාතය. ලාභයේ බෙදෙන අනුපාතය. දැන් අපි අනුපාතය දන්නවා. නේද? 4/5යි.
පස්සේ අනුපාතයේ පදවල එකතුව. ඒ විදිහටම තමයි හදන්න තියෙන්නේ. බලන්න දැන් හදාගෙන යන්න 4 එකතු කිරීම 5. ඒ කියන්නේ 9යි නේ. ඊට පස්සේ මුලින්ම ඉන්නේ නිමාල්ට ලැබුණු භාගය. නිමාල්ට ලැබෙන භාගය ගත්තොත් 9න් 4යි. මතකයි නේද? නිමාල්ට ලැබෙන භාගය 9න් 4යි නේ. සේරම 9යි 9න් 4ක් තමයි නිමාල්ට දෙන්නේ. ඒ නිමාල්ට ලැබෙන මුදල වෙන්නේ 9න් 4 ගුණ කිරීම රුපියල් 36000 නේද බෙදා ගන්න හදන්නේ. නැත්නම් මේක මාරු කරලා ඉව්වත් කමක් නැහැ. 36000 ගුණ කිරීම 9න් 4 ඕනම ක්‍රමයක්. බලන්න 36000 9න් බෙදලා 4න් වැඩි කරලා ලියන්න. ඊළඟට සුනින්ට ලැබෙන මුදලත් ලියන්න. හරි සර්. තමයි දැන් කට් වෙයි ආයෙ ජොයින් වෙන්න. මේ 36000 9න් බෙදෙනව නේද? කීය දෙන්නේ? ඔව් සර්. 4000යි. 4000යි. අර නේද 36000 9න් බෙදා තිබුණේ 9 වරක් 4නේ. 9 වරක් 4 36යි. නේ? ඒතකොට මේ අග බිංදු 3 දාන්න